කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ අසම සම වූ අමාමෑණී තුන් ලෝකාග්‍ර වුණු ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, සුවපත් වූ දිවියකට වගේම කායිකවත් මානසිකවත් සුඛී සුවපත් භාවය ඔබේ දිවි මගට අර්ථාන්විතව යහපත් දෑම පමණක් එක්කාසු කරන ජාතියේ බෞද්ධ නාලිකාව අදත් පැය 24ක ධර්ම sannivedana සේවාව තුළ මේ පැයේදී සජීව ලෙසින් ඉදිරිපත් කරන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන වෙනුවෙනුයි කාල වේලාව වෙන් කරගන්නේ. ඔබේ දිවි මග ප්‍රඥාවෙන් පුරවාලන දහම් ඇස දියුණු තියුණු කරගන්නට ඔබට මඟ පෙන්වාලන මෙකී වැඩසටහනට පමණක් නොව බෞද්ධ නාලිකාවේ සමස්ත කාර්යයන් වෙනුවෙන් තමන් වහන්සේගේ තුරුණු නායකත්වයේ ලබා දෙන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ මාධ්‍යජාලයේහි ගරු සභාපති ධූරන්දර නම කියන්නට අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අපි මේ වැඩසටහන වෙනුවෙන්ද ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද මේ අරුත් සපිරි වැඩසටහන තුල සංයුක්ත නිකායේ සුවීර වග්ගයේ සක්ක සංයුක්තයේ එන ඉසයෝ සමුද්දක සූත්‍ර දේශනාව තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් ඔබට සූත්‍ර පිටකයේ ඒ අදාළ ග්‍රන්ථය ඔබ සන්තකයේ ඇතනම් එම පිටුව පෙරලා ගන්නටත් ආරාධනා කරන ගමන් එසේනම් එම සූත්‍ර දේශනාවෙහි සූත්‍ර පෙළට අදාළ කතා පුවත අපට පසක් කර දෙන්න, පැහැදිලි කර දෙන්න ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් යුක්තව ඇරයුම් කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනේ, මේ ගත වෙන්නේ ඊටාම දුෂ්කර කාල සීමාවක්. කොයිතරම් දුෂ්කර වුවත් ඒ පිළිබඳව ධර්මානුකූලව කර්මානුරූපව කල්පනා කරලා සතර සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන අදත් අපි සූදානම් වෙන්නේ අපේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට. අද දේශනාවේදී අපි සාකච්ඡා කරන්නේ ඉතා වැදගත් සූත්‍ර දේශනාවක්. සහන් මතක් කළා වගේ ඉසයෝ සමුද්දක සූත්‍රය. එතකොට ඉසයෝ සමුද්දක කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ සමුද්‍ර ආසන්නේ, සමුද්‍රයේ ඉස්මත්තේ, මුහුදේ ඉස්මත්තේ පිහිටි කියලා කියන එකයි. එතකොට අපි බලමු මේ අදහසත් එක්ක මේ සූත්‍ර දේශනාව ගැලපෙන්නේ කොහොමද? ඒ වගේම මේ සූත්‍ර දේශනාවෙහි අඩංගු ධර්ම කරුණු මොනවද කියලා. එහෙමයි. ඒ වගේම මේ ධර්ම කරුණු අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද කියලා. අපි කතා කරන්නේ සක්ක සංයුක්තේ, සුවීර වග්ගේ. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධයි හැම සූත්‍ර දේශනාවකටම. එහෙමයි. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. මහණෙනි, පෙරවුවක් කියමි. සිල්වත් කලන ධම්ම ඇති බොහෝ
ඍෂි හෝ සමුදුරු තෙර පන්සල්හි වෙසෙත්. එතකොට ඔන්න ඍෂීන් වහන්සේලා කුටි සේනාසන හදාගෙන ඉඳලා තියෙන්නේ. එහෙමයි. මේ පන්සල පිහිටලා තියෙන්නේ මේ විදිහට අර වෙරළ ආසන්නේ. එහෙමයි. වෙරළට සාමාන්‍යයෙන් ආසන්න වෙන විදිහට තමයි මේ කුටි සේනාසන හදාගෙන තියෙන්නේ. මහණෙනි, එකල්හි දේවාසුර සංග්‍රාමයේ එළඹ සිටියේය. අර පෙර සූත දේශනාවල වගේම දේවාසුර සංග්‍රාමයක් හටගත්තා. දෙවියන් සහ අසුරයන් අතර එහෙමයි. සංග්‍රාමයක් හටගත්තා, යුද්ධයක් හටගත්තා. මහණෙනි, ඉක්බිති සිල්වත් කලනදම් ඇති ඒ ඍෂීට දෙවියෝ දැහැමියහ, අසුරයෝ නොදැමියහ. අපට අසුරයන්ගෙන් වියෙහි අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභේදානය යදින්නමු නම් මැනවෙයි මේ සිතුවිය. ඔන්න මේ ඍෂීන් වහන්සේලාගේ අදහස තමයි එතකොට සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවියන් කණ්ඩායම, දෙවියන් සමූහය, දේව සමූහය ධාර්මිකයි, දැහැමි. දැහැමිව තමයි ජීවිතය ගත කරන්නේ. ඒ වගේම අසුරයෝ නොදැහැමි. දැහැමි බවක් නැහැ. ඒ අය ඒ අසුරයෝ ජීවත් වෙන්නේ එතකොට දැහැමිව නෙවෙයි. යම් කිසි විදියකින් පාප සිතිවිලි සහිතව තමයි ජීවත් වෙන්නේ. එහෙමයි. අපට අසුරයන්ගෙන් බියක් වියෙහි. එතකොට අපිට මේ දෙවියන්ගෙන් කරදරයක් නැහැ. එහෙමයි. අසුරයන්ගෙන් කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා කල් තියාම ගිහිල්ලා මේක අසුරයන්ට කියන්න ඕන. අසුරයන්ට කියන්න ඕන කියලා කියන්නේ ඒ අසුරයෝ අතර හිටපු සම්බර කියලා කියන අසුරයා මුණ ගැහෙන්න ගිහිල්ලා තමයි දැන් මේ කාරණේ කියන්නේ. ඒ කියන්නේ අපිට කරදර කරන්න නැතුව ඉන්න කියලා කියන්න තමයි දැන් මේ යන්නේ. බියක් තියෙනවා කොහොම හරි මේ අසුරයන්ගෙන් කරදරයක් වෙයි කියලා. එහෙමයි. ඒ නිසා අබේ ඉල්ලන්න ඕනේ කියලා දැන් මේ සම්බර අසුරයා මුණ ගැහිලා අර ඍෂීන් වහන්සේලා ගිහිල්ලා මේ විදිහට කියනවා. මහණෙනි, ඉක්බිති සිල්වත් කලඳම් ඇති ඒ ඍෂියෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නක් හෝ වේද, දිගු කළ හතක් හකුළුවන්නේ හෝ වේද, එහිින්ම සමුදු තෙර පන්සලෙහි අතුරුදහන් වූවා හෝ සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ විය. අන්න දැන් මේ ඉරිදියෙන් ගමන් කරන්න පුළුවන් නේ. ඍෂීන් වහන්සේලාට ඉරිදියෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ඉරිදිය කොයිතරම් වේගවත්ද කියලා කියනවා නම් හැකුළුවතක් දිගෑරියා වගේ නේද? දිගා හැරි අතක් හකුලන්න යන්න කොච්චර වෙලාවද නේ? ආන්නේ වගේ බොහොම සුළු වෙලාවකින් අර සම්බර කියලා කියන අසුරයා ඉදිරියේ දැන් පහළ වුණා. එහෙම පහළ වෙලා එකල්හි සිල්වත් කලනදම් ඇති ඒ ඍෂියහු සම්බර අසුරුදුහට ගාථාවෙන් කී. දැන් ගාථාවකින් තමයි මේ කියන්නේ. ගාථාවලින් තමයි තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නේ. දැන් මේ කරදර කරන්නේ නැතුව ඉන්න කියලා කියන්න තමයි දැන් මේ ආවේ. එහෙමනේ සාමාන්‍යයෙන්
ඍෂියහු සම්බර වෙත පැමිණියාහු අභේදානේ යදිත් අපිට කරදර කරන්න එපා කියලා දැන් අපේ ජීවිතවලට හානි කරන්න එපා කියලා දැන් ඉල්ලනවා. බය දෙන්නට හෝ අභය දෙන්නට හෝ සමත් වූ නුඹට කැමැත්තක් කළ මැනේ. ඒ විතරක් නෙවෙයි දැන් අපි ඉල්ලන්නේ අභය කරදර අපේ ජීවිතවලට හානියක් කරන්න එපා කියලා අපේ ජීවිතවලට හානියක් කරන්න එපා කියලා තමයි අපි ඉල්ලන්නේ. නමුත් කැමති දෙයක් කරන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් දෙනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි. නේද? හරීම මේ ශක්තිමත් පිරිසක් තමයි ඍෂි කියලා කියන්නේ. එතකොට එහෙම කියනකොට මේ විදිහට පිළිතුරු දෙනවා අපට විරුද්ධ වූ සක්‍රයා සෙවුනා වූ ඍෂීන්ට අභයක් නැත. අභය ඉල්ලන්නා වූ තොපට බියම දෙමි. ඔන්න පෙරලා මේ සම්බර කියනවා දැන් අපි ආශ්‍රය කරන්නේ නේද? සක්‍රයානේ ආශ්‍රය කරන්නේ. ඒ නිසා මේ සක්‍ර ඒ අයම ඇසුරු කරන්න. අපෙන් ආයේ මේ අභි ඉල්ලගෙන ඉන්න එපා කියලා දැන් ඔන්න ටිකක් විරුද්ධ විදියට තමයි කියන්නේ. ටිකක් සැර විදියට කියනවා. අසුරයන්ගේ ස්වභාවය මේ වෙලාවේ ඉස්මතු වෙනවා. අසුරයෝ සාමාන්‍යයෙන් මේ විදිහයි. එතකොට අභය ඉල්ලන්නා වූ තොපට බියම දෙමි. ජීවිත දාන ඉල්ලන්නේ. ඒ වුණාට අපි නිරන්තරයෙන්ම ඔබ බය කිරීමට තමයි අපි කටයුතු කරන්නේ. අභය ඉල්ලන්නා වූ අපට බියම දෙන්නේය. එහෙනම් බියම දෙන්න ප්‍රශ්නයක් නැහැ. බියම දෙන්න කියලා කියනවා. තොබගේ මේ කීම පිළිගනිමු. ඔව්. කරන්න දෙයක් නැහැ නේ ඉතින්. දැන් පිළිගන්නේ නැහැ නේ. දෙන්නේ නැහැ නේ නේද? ඒ නිසා එහෙනම් ඒ විදිහටම දෙන්න. අපි පිළිගන්නවා. අපි බාර ගන්න කැමතියි. තොපට බිය ෂය නොවේවා. ඊළඟට ඊර්ෂින් කියනවා දැන් ඊටාම කෝර විදිහට හැසිරෙන ඔබටම තමයි මේ බිය හට ගන්න. අපිට නෙවෙයි. අපිට එහෙම නෙමෙයි බිය හට ගන්න. ඔබටමයි බිය හට ගන්න. බියම වේවා කියලා කියනවා. යම් බඳු බිජුවටක් වපුරාද එඹඳු ඵල හැර ගනි. එතකොට යම්කිසි බීජ වැපුරුවාට පස්සේ ඒ බීජ වලට අනුරූපව තමයි මේ ඵල හට ගන්න. නේද? බීජ වැපුරුවාම මේ විදිහට තමයි ඵල හට ගන්නෙ. දැන් උපමාවක් මේ කියන්නේ උපමාවකින් කියනවා ඔබලාටත් එහෙම තමයි. ඉතින් දැන් මේ ඔබලා වපුරන්නේ මේ අධර්මය නම් ඔබලාට ඒ විදිහට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ කියලා මේ ධර්ම කාරණාවක් කියනවා නේද? යහපත් ක්‍රියා කරන තැනැත්තේ යහපත් විපාක ලබයි. එතකොට යහපත් අර විදිහටම දැන් ඒ උපමාව වගේ යහපත් ක්‍රියා කරන අයට තමයි යහපත් විපාක ලැබෙන්නේ. එහෙම කියනවා. පාප ක්‍රියා කරන තැනැත්තේ ලාමක විපාක ලබයි. දැන් කියනවා ලාමක ක්‍රියා කරන්න. දැන් ඔබලා වගේ ලාමක ක්‍රියා කරන්නේ. එතකොට ලාමක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. කරන්න දෙයක් නැහැ කියලා කියනවා. තා විසින් බිජුවටක් වපුරන ලදී. ඔව්. ඔබ දැන් බිජුවටක් වපුරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අසුරයන් වෙලා උත්පත්ති ලැබන්නත්
පවක් නේද? එතකොට යම්කිසි දේවාත්ම භාවයක් තමයි. ඒ දේවාත්ම භාවයේ නපුරු වෙලා උපදින්නේ. නේ? නපුරු වෙලා උපදින්නත් ඔබ කරගෙන තිබෙන්නේ මහා පාප කර්මයක්. ඒ නිසා පිරිසුදු අපි කියන්නේ මේ යම්කිසි පින්කමක් කරනවා නමුත් දුර්වලයි. පින්කමක් පින් කරලා තිනවා. දේවාත්ම භාවයක් ලබන්න නමුත් දුර්වලයි. අන්න එහෙම දුර්වල පාප කර්මයක දුර්වල පුණ්‍ය කර්මයකින් තමයි මේ විදිහේ විපාක ලැබිලා තියෙන්නේ. තා විසින් බිජුවටක් වපුරන ලදී එහි ඵලය විඳුයේහිය. දැන් ඒක ඒ විදිහට තමයි ඔබට විඳින්න වෙන්නේ කියලා කියනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මහණෙනි ඉක්බිති සිල්වත් කලන දැම්මැති ඒ ඉරිසියහු සම්බර අසුරුඳු හට සාප කොට යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේද දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේද එපරිද්දෙන්ම සම්බර අසිරුඳුගේ හමුවෙහි අතුරුදහන් වූවා හෝ සමුදුරු තෙර පන්සලෙහි පහළ විය. අර විදිහටම දැන් ඔය කතාව අහගෙන නේද? අබේ ඉල්ලන්න ගියේ නමුත් අබේ ලැබුණේ නැහැ. නමුත් කල්යාණ මිත්‍රයන් හැටියට තර්ජනයක්ම කරා නෙවෙයි නේද? තර්ජනයක් කරලා නෙවෙයි. නමුත් අවබෝධයක් ඇති කරවලා ඇති කරවන්න උත්සාහ කරලා අපි කියන්නේ අනතුරු ඇඟවීමක් නේද? අනතුරු ඇඟවීමක් සිද්ධ කළා. දැන් මෙතන ශාප කොට කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් අර දැන් ඔය මේ ශාප කරනවා වගේ නෙමෙයි පොල් ගහලා නේද? එහෙම ශාප කිරීමක් නෙවෙයි. ඉතින් මේ ඒ විදිහට මේ අනතුරු ඇඟවීමක් කරලා තමයි එතනින් නික්මිලා නැවත පන්සලට මේ ඉරිසින් වහන්සේලා වැඩම කළේ. මහණෙනි සිල්වත් කලඳම් ඇති ඍෂීන් විසින් සාප කරන ලද සම්බර අසිරිඳු තෙමේ රෑ තුන් යලක් තැතිගෙන නැගී සිටී. එතකොට දැන් මේ විදිහට මේ අනතුරු ඇඟවීමක් කරලා ගියානේ. ඒ අනතුරු ඇඟවීම කරලා ගියාට පස්සේ දැන් ඉරිසින් වහන්සේලානේ. ඉරිසින් වහන්සේලා මේ විදිහට මේ අර අනතුරු ඇඟවීම කරලා යනකොට සම්බර අසුරීන්ද්‍රය ඇතුළේ පිරිස මේ රෑ තුන් යාමයක්ම ඒකෙන් තැතිගත්තා කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම්ම මේ තර්ජනයක් නේද? ඒතර තර්ජනාත්මකව තමයි අර මේ ප්‍රකාශය කරලා ගියේ. ඒ නිසා ඔබලාට අර වැරද්ද පෙන්වන එක උනත් තර්ජනයක් වගේනේ. නේද? මේ විදිහට වුණොත් මේ විදිහට වෙනවා. දැන් වපුරපු විදිහට තමයි ඔබලාට අස්වැන්න ලැබෙන්නේ කියලා ඔන්න ගියා. දැන් ඉතින් ඒක කල්පනා කර ඉන්නවා නිින්ද යන්නේ නැල්ලු තැතිගත්තා කියලා කියනවා. රෑ තුන් යාමයක්ම මේ අයට නිින්ද ගියෙත් නැහැ කියලා තමයි මේ කියන්නේ. නේද? ඉතින් ආන්න ඔය විදිහට තමයි මේ සහන් සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එතකොට සුවීර වග්ගයේ සූත්‍ර දේශනා 10ක් අපි සාකච්ඡා කරා. නායක ස්වාමීන් වහන්සේ ඊටමත් අරුත් සපිරි සූත්‍ර දේශනාවක් කාලානුරූපීව ඊටම වැදගත් වන සූත්‍ර දේශනාවක් වපුරන දෙයමයි අස්වැන්න විදිහට අපිට ප්‍රතිඵලය විදිහට ලැබෙන්නේ. හේතුව ඵලය දෙකම එක හා සමාන වෙන්නේ එවිටයි. ඒ නිසා අපි මේ කරුණු හොඳින්ම අවධාරණය කරගෙන අවබෝධයට ලක් කරගෙන ධාරණය කරගෙන ඒ අනුව දිවිමග සකස් කරගන්නට උත්සාහ ගනිමු කියන ආරාධනාවත් එක්ක අපි සූත්‍ර පෙළට අදාළ කොටස
සාකච්ඡා කළා සංයුක්ත නිකායේ සුවීර වග්ගයේ සක්ක සංයුත්තේ ඉසයෝ සමුද්දක සූත්‍ර දේශනාව අද මේ විදිහට කතිකා කරන්නට අපි කාල වේලාව වෙන් කරගත්තේ. නායක ස්වාමීන් වහන්සේහි අටුවා දේශනාවටත් අප ගැඹුරින් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කෙටියෙන් හෝ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඔබ වහන්සේගෙන් ඒ ගැන කැමැති අපි විමසා දැනගන්න. දැන් මේ විදිහට අටුවා දේශනාවේ කෙටි විස්තරයක් සඳහන් වෙනවා. සමුද්ද තීරයේ පන්න කුටීසෝ. එතකොට අර ඍෂින් වහන්සේලා වැඩ සිටියේ සමුද්ද තීරයේ පනවන ලද කුටිවල එහෙමයි තමයි වැඩ සිටියේ. එතකොට සක්වල මහා සමුදුර පිටියෙහි රිදී පටක්වන් වැලිතලාවේ කියන ලද ආකාර පන්සල්හි වසත්. එතකොට දැන් හරියට මේ රිදී තීරයක් වගේ කියලා කියනවා ඒ වැලිතලාව. නේද? එහෙමයි. ඒ වැලිතලාවත් එක්කම ඒ විදිහටම තමයි පෙරට මේ කුටි සේනාසන ඉදි කරලා තියෙන්නේ. එහෙමයි. ආන්නේ විදිහට ඒ කුටි බොහෝම අලංකාරව දිස්වෙන හැඩක් තමයි අපිට මේ කතාවෙන් පේන්නේ. එහෙමයි. ඒ වගේම දැන් ඊර්ෂීන්ට කියන්නේ ධ්‍යාන පොදවගෙන නේද? සමාපatti සුවයෙන් වැඩ ඉඳමින් එතකොට අන්න ඒ වගේ බොහෝම විවේක සුවයෙන් ගත කරන්න පුළුවන් පරිසරයක් තමයි එතන නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් මුහුදයිනේ කොහොමත් බොහොම විවේකයිනේ. එහෙමයි. නේද? ඉතින් ආන්නේ විදිහට ආසන්නේමත් නෙවෙයි. ඒකට දැන් අද කාලේ වගේ නම් මේ වෙරළේ නේද? එහෙමයි. වෙරළේ මේ ඒ විදිහට නවාතැන් හදාගන්නේ නැහැ. එහෙමයි. ඒක බියකරුයි. එහෙමයි. මොකද මුහුද රළු වෙලා හානි පැමිණෙන නිසා හානියක් වෙන නිසා ඒතර බිය සහගත විදිහට හැම වෙලාවම බිය සහගත විදිහට කුටි සේනාසන හදාගත්තොත් එහෙමයි හිත එකඟ කරගන්න බෑනේ නේද? හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවම හිත වික්ෂිප්තයි. එහෙමයි. මේ කොයි වෙලාවෙ අනතුරක් වේද කියලා හැම වෙලාවම මේ කල්පනා කර ඉන්න නිසා නමුත් අර මුහුදේ තියෙන ඒ సౌందర్యාත්මක බව සහ නිහඬ බව නේද? එහෙමයි. ඒ නිහඬ බවත් එක්ක වෙරළට ආසන්නයේදී වෙරළට ඊටාම සමීපේ නෙවෙයි. නමුත් අපි කියන්නේ දුරක් නැති ළඟත් නැති. එහෙමයි. දුරක් නැති ළඟත් නැති තැන තමයි ඊටාම සාමකාමී තැනක තමයි මේ කුටි සේනාසන හරියට රිදී තීරයක් වගේ නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම අබේ දක්කිනං යාචෙය්‍යාම අබේ දානය ඉල්ලන්නෙමු බොහෝ වශයෙන් දේවාසුර සංග්‍රාමය මහා සමුදුර පිහිටියේ වේ. අසුරයිනට සැමකල්හි ජය නොවේ. බොහෝ වාරයන්හි පරාජයම වේ. දැන් මේ අයගේ මේ යුද්ධේ තියෙන්නේ ගොඩාක් වෙලාවට මුහුද අයිනලු. එහෙමයි. කියන්නේ ඒකයි මේ කියන්නේ. එහෙමයි. දැන් දෙවියන් සහ අසුරයන් අතර තියෙන මේ යුද්ධේ පවතින්නේ මේ විශේෂයෙන්ම මුහුද ආසන්නයේ තමයි බොහෝ පවතිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හරියට යුද පිටියේ. එහෙමයි. යුද පිටියේ නිර්මාණය කරගන්නේ මුහුදයිනේ. ඒ නිසා තමයි ඔය මුහුද රළු වෙන්නේ සහ සුනාමි එන්නේ නේද? එහෙමයි. ඒ විදිහට. ඒ වගේම දැන් මෙතනදි කියනවා දැන් මේ දේවාසුර සංග්‍රාමයන් නිරන්තරයෙන්ම හට ගන්නවා. එහෙමයි. ඒ හටගත්තට පස්සේ අසුරයන්ට වඩා ජය ලැබලා තියෙන්නේ දෙවියන්. එහෙමයි. වැඩි වාර ගාණක් දෙවියන් විසින් තමයි ජය අරගෙන තියෙන්නේ. අසුරයන්ටත් ජය ලැබිලා තියෙනවා. නමුත්
නිරන්තරයෙන්ම ජය ලැබිලා තියෙන්නේ දෙවියන්ට කියලා කියනවා. ඔව්හු දෙවියන් විසින් පරාජය කරනු ලැබුවා හෝ පලා යමින් ඊරිෂිවරුන්ගේ ආශ්‍රම පදයේ දෙසින් යන්නා හෝ සක්‍රයා මොවුන් සමග සාකච්ඡා කොට අප නසයි. දරුවන් නැසූ දැනැත්තියගේ පුතුන් ගනිව් යයි කුපිත වූවා හෝ ආශ්‍රම පදයෙහි පැන් කල සක්මන් ශාලා ආදී විනාශ කරයි. ඔන්න ඇත්තටම මේ විශේෂයෙන්ම මේ කාලේ වගේ තමයි. එහෙමයි. නේද? දෙපිරිසක් අතර මේ යම්කිසි විවාදයක් හටගත්තොත් එහෙම නේද? එහෙමයි. මොනවා හරි ඉල්ලලා හරි නේ? එහෙමයි. මොනවා හරි ඉල්ලලා හරි යම්කිසි ওই විදිහට කෝලාහලයක් හටගත්තට පස්සේ නීති දාලා තියෙනවා. රජය විසින් නීති පනවනවා. එහෙමයි. ඇයි රජය විසින් නීති පනවන්නේ? රාජ්‍ය දේපල විනාශ කරයි කියලා. එහෙමයි. මේ කාලේ වගේම තමයි. අදත් හදිසි නීතිය පනවලා තමයි. හදිසි නීති පනවනවා. එහෙමයි. නේද? ඒ කියන්නේ දැන් මේ විදිහට බලනකොට මේ අය මොකද කරන්නේ? මොවුන් විසින් පරාජය කරනු ලැබුවා හෝ පලා යමින් ඊරිෂිවරුන්ගේ ආශ්‍රම පදය දෙසින් යන්නා හෝ සක්‍රයා මොවුන් සමග සාකච්ඡා කොට අපනසයි. දැන් සක්‍රයා නේද? එහෙමයි. දැන් සක්‍රයා හැම වෙලාවම සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවියන් ආශ්‍රය කරන්නේ ඍෂීන්නේ. එහෙමයි. ඒ නිසා ඍෂීන් එක්ක කතා කරලා තමයි මේ අපිව නසන්න උත්සාහ කරන්නේ කියලා. එහෙමයි. මේ වැරදි තීරණයකට ඇවිල්ලා අර සක්මන් ඊළඟට පැම්පොකුණු ආදී දේවල් විනාශ කරමින් තමයි එතනින් යන්නේ. එහෙමයි. දේපල හානි කරනවා. ඒ විදිහට තමයි මේ අසුරයන් ක්‍රියා කරන්නේ. ඊළඟ සඳහන් වෙනවා ඍෂිවරු ආරණ්‍යයෙන් පලාපලගෙන පැමිණියා වූ ඒ දැක යලිත් දුකෙන් පිළිසකර කරත් ඔව්හු යලිත් එසේ විනාශ කරත් එයින් දැන් ඔවුන් සංග්‍රාමයට සූදානම් වෙති අසාද මෙසේ සිතූහ. එතකොට දැන් මේ විනාශ කිරීම කියලා කියන එක මේගොල්ලෝ අත්හරින්නේ නැහැ. එහෙමයි. නේද? එහෙමයි. හදනවා ආපහු ඇවිල්ලා මේ අය කඩන විනාශ කරන. ඒ නිසා තමයි තීරණය කරේ ගිහිල්ලා කියන්න ඕන මේක. එහෙමයි. මේක කියන්න ඕන ගිහිල්ලා. අසුරය මුණ ගැහිලා මේක කියන්න ඕන කියලා දැන් ගිහිල්ලා අර මේ සාකච්ඡාව හටගත්තේ ඒ වෙලාවේ. එහෙමයි. ඊළඟ සඳහන් වෙනවා කාමංකරෝ කැමැත්තක් කරන්නේ අභයස්සවා බය හෝ අභය හෝ කියන ලද්දේ මෙයි. ඉනින් ඔබ අභයදීමට කැමැත්තේහි නම් අභයදීමට සමත් වෙහි. ඉදින් බය ඇති කිරීමට කැමැත්තෙහි නම් බය ඇති කිරීමට සමත් වන්නේහි. අපට අභයදානය දෙනු මැනවි. දුට්ඨානං විරුද්ධ වූවන්ගේ පෞත්තං කුඹුරෙහි තබන ලද වපුරන ලද. අන්නර දැන් බිජුවට උපමා කරගත්තා නේද? බීජ උපමා කරගෙන තමයි දැන් මේ පාඩම කියලා දුන්නේ. ඍෂීන් විශේෂයෙන්ම ඍෂීන් අසුරයන්ට
ධර්මය හා අධර්මය පිළිබඳව පාඩමක් කියලා දුන්නේ උපමා කරගෙන විජුවට උපමා කරගෙන. එහෙමයි. ඒ වගේම තික්කන්තුන් උබ්බිජ්ජති මෙතන සඳහන් වෙනවා සවස් කාලයේහි බත්කා යහනට නැග වැදහොත්තේ නින්දට වැදුණු සැනි හාත්පස සිට ආයුධ 100කින් පහර දෙන ලද්දාක් මෙන් කෑ ගසමින් නැගිටි. ඒ නින්ද ගියේ නෑනේ. එහෙමයි. ඈ තුන් යාමේම නින්ද ගියේ නෑ. එහෙමයි. අසුරයන්ට. නේද? පේනවා හරියට මේ ඉදිරියෙන් පේනවා ආයුධ 100කින් පහර දෙනවා වගේ පේනවා. ආයුධ 100කින් පහර දෙන්න පිරිසක් ඉනවා වගේ පේනවා. එහෙමයි. එතකොට ඒ නිසා නිින්ද ගියේ නෑ. හරියට ඊටාම දුෂ්කරව තමයි මේ කාලය ගත කළේ කියලා කියනවා. යොදුන් දසදහසක් වූ අසුර භවනය මේ කිම්දැයි කැලමිල්ලට පත්වේ. එතකොට මෙතන සඳහන් වෙනවා යොදුන් දසදහසක් තමයි එතකොට මේ අසුරයන්ගේ මේ අසුර දිව්‍ය ලෝකයේ. එහෙමයි. එතකොට ඒ දිව්‍ය ලෝකයේ මේ අසුර භවන කැලමීමටපත් වුණා කියලා කියනවා. එහෙමයි. කැලමීමටපත් වුණා කියලා කියනවා. ඉක්බිති ඔහු වෙත පැමිණ මේ කිම්දැයි විමසත්. හේ කිසිවක් නැතේ කියයි. දෙවැනි යාමයෙහිද මේ පරිදිය. මෙසේ මහරජ බිය නොවනු මැනවෙයි ඔහු අසසන්නා හෝ අසුරයනට අරුණ උදා වේ. දැන් ඇවිල්ලා කියනවා නේද? එතකොට අනිත් අසුරයෝ ටික එකතු වෙලා මේ අසුරේන්ද්‍රය දීපචිත්‍ය අසුරේන්ද්‍රය ඉන්නවනේ. එහෙමයි. අසුර නායකයා. එහෙමයි. නේද? එයාටත් ඇවිල්ලා විස්තර කියනවා අපි මේ විදිහට මේ ගොඩාක් බයෙන් තමයි මේ නින්දට යන්න සූදානම් වෙලා ඉන්නේ. නින්දට යන්න සූදානම් වෙලා ඉන්නවා නම් විශාල බයක් හට ගන්නවා. නමුත් ඇවිල්ලා මේ දීපචිත්‍ය අසුරින්දයාට කියනකොට ඒ විදිහට කියනකොට ඇවිල්ලා කියනවා විතරයි. නේද? ඒ කියන වෙලාවට කිසි කරදරයක් නැහැ. කිසිම අර විදිහේ පීඩාවක් නැහැ. නමුත් ආයෙත් ගිහිල්ලා ආයෙනින්දර සූදානම් වෙන්න යනකොට තමයි අර විදිහට මේ අර යොදුන් දසදහසක් ඈතට අර විදිහට මේ අසුර භවනයේදී අසුර භවනට මේ කැළමිල්ලක් හට ගන්නවා. එහෙමයි. කැළමිල්ලක් හට ගන්නවා. මෙසේ ඔහුට එවක් පටන් ගිලන් බව හට ගැනිනි. අන්න රෝගී වෙනවා කියලා කියනවා. දැන් අපි සාමාන්‍ය කෙනෙක් බය වෙනකොට ලොම්බු දැහැ ගැනීලා මේ දහඩිය නේද? එහෙමයි. උණ ගන්නවා වගේ. ඔව් උණ ගන්නවා වගේ කියලා කියන්නේ. උණ ගන්නවා එතකොට. ශරීර උෂ්ණත්වය වැඩි වෙලා උණ ගන්නවා. චිත්තං සිත වේපති. එතකොට සිත මේ විපතියටපත් වෙනවා. විපත්තියටපත් වෙනවා. එහෙමයි. නේද? සිතත් ඒ විදිහට කැළමින් ස්වභාවයටපත් වෙනවා. එහෙන් ඔහුට වේපචිත්තීයයි වෙනත් නමක් ඇතිවිනි. ආන් ඒ විදිහට වෙවුලන හිඳ තමයි. එහෙමයි. නේ? හිත වෙවුලන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි වේපචිත්තී කියලා නම හැදෙලා තියෙන්නේ. එහෙමයි.
බලන්නකො නේද අසුරයන්ගේ. ඒතර අසුරයන්ගේ නායකයාට නායක රජ මේ අසුරයාට නම හැදුනා වේපචිත්ති කියලා. කියන්නේ හැම වෙලාවෙම බියෙන් තමයි පසු වෙන්නේ. තැති ගැනීමෙන් තමයි පසු වෙන්නේ. නේද? ඒ මොකද මේ තමන්ගේ අසුර පිරිසත් ඇවිල්ලා නිතරම මේ අපිට මේ විදිහට කරදර වෙනවා කියලා නිරන්තරයෙන්ම ඇවිල්ලා කියන නිසා හැම වෙලාවෙම ඉන්නේ සිතේ ඒ විදිහට තැති ගැනීමෙන් කියලා තියෙනවා. ඒ නිසා තමයි වේපචිත්ති කියලා කියන්නේ. අන්න ওই විදිහට දැන් මේ නම හැදිලා තියෙන විදිහත් අන්තිමට මේ අටුවාවේ සඳහන් වෙනවා. නායක ස්වාමීන් වහන්සේ මේ අද අපි කතා කරපු සූත්‍ර දේශනාවත් එහි අටුවා දේශනාවත් ඊටාම අරුත්පූර්ණයි. අපි කෙටියෙන් හෝ කැමැති විමසා දැනගන්න මේ කතා කරපු සූත්‍ර දේශනාවට අදාළ කරුණු මේ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ අපි කියනවා සර්වකාලීන සර්ව භෞමික දර්ශනයක් කියලා. ඉතින් අද කාලයට කොයි විදිහටද අපි මේ සූත්‍ර දේශනාව ගලපා ගත යුත්තේ කියලත් අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමතියි. එතකොට නිතරම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර කොට වදාළ උතුම් බුද්ධ වචනයක් තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. එහෙමයි. නේද? ඒ කියන්නේ වපුරන විදිහට තමයි මේ ඵල හටගන්නේ කියලා කියනවා. එතකොට වී වැපුරුවොත් වී තමයි අපිට හටගන්නේ. එහෙමයි. ලබා ගන්න පුළුවන්. වී වපුරලා මුං ලබා ගන්න බෑ. එහෙමයි. නේ? එහෙමයි. ඒතර මුං වපුරලා වී ගන්නත් බෑ. එහෙමයි. ආන්නේ වගේ වපුරන විදිහට තමයි බීජ ලැබෙන්නේ කියලා තමයි මේ විදිහට කියන්නේ. ඒ විදිහට යාදිසං හරතේ පලං කියලා කියන්නේ. එතකොට වපුරපු විදිහට තමයි අස්වැන්න ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ආන්නේ ඒ බුද්ධ වචනයට අනුව දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අපි අද මේ සාකච්ඡා කළේ. ඉතින් එතකොට හැමෝම උත්සාහ කරනවනේ දැන් මේ දිව්‍ය ලෝකේ යන්න නේද? එහෙමයි. ඒ දිව්‍ය ලෝකවල තියෙන මේ යුද්ධයේ ස්වභාවය සහ ඊළඟට කායික වශයෙන් කොයි විදිහට පීඩාවකින් විඳිනවද? මානසික වශයෙන් කොයි තරම් පීඩාවකින් විඳිනවද? ඒ අසුර ලෝක ආශ්‍රය කරගෙන නේද? එහෙමයි. ඒ නිසා අපිට පැහැදිලි විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගෙන එහෙමයි. සම්මා දිට්ඨිය ඇති කරන සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව ජීවිතය ගත කිරීම තුලින්ම තමයි සමිඳුරු දෙවියන් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. ඒකට දිව්‍යාත් භාවයක් ලබා ගත්තත් අර මේ හැසිරීමම නේද? මේ හැසිරීමම තමයි දිව්‍ය ලෝකයේ ගියත් ඒ විදිහට අසුරයන් විදිහට විඳින්න සිද්ධ වෙන්නේ කියන කාරණය තමයි අපිට පැහැදිලි වෙන්නේ. එහෙමයි. එතකොට හොඳ කරන අය සහ මේ නරක කරන අය අතර ඒ කියන්නේ ධර්මයේ සහ අධර්මයේ අතර එහෙමයි. යුද්ධ හට ගන්නවා කියලා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. එහෙමයි. දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ හොඳ කරන අයට ඇයි මේ නරකයි කරදර කරන්නේ? දැන් හොඳ කරන අයට නරකයි හොඳ කරන අයට නරකය විසින් යමක් කළ නොහැකි කියලා අපි කත් සාමාන්‍යයෙන් හිතන්නේ. එහෙමයි. නේද? ඒ කියන්නේ බියටපත් කරන්නට බෑ. අපහසුතාවයටපත් කරන්න, කරදරයට, හිංසාවට, පීඩාවට, අපහසුතාවයට පත් කරන්න බෑ කියලා ගොඩක් අය හිතන්නේ. එහෙමයි. නමුත් ඒක එහෙම නෙවෙයි. නේද? එතකොට මේ පූර්වාත්මභාවයන් වල සිද්ධ කරගත්ත කර්ම කියලා කියන ඒවා මේ ආත්මභාවයේදීත් ඉදිරි ආත්මභාවයන් වලදීත් අපිට විපාක වශයෙන් ලැබෙනවා. නේද? කර්ම විපාක දෙන ආකාර 4ක් සඳහන් වෙනවා. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම මේ
ඒ විපාක දෙන ආකාරය අනුව මේ ජීවිතේ කරගත්ත දේවල් මේ ජීවිතේ කරගත්ත දේවල් මේ ජීවිතේම කර්මානුරූප විපාක දෙනවා දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් අපි කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. මොන දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මෙලොව වශයෙන් ඵල දුන්නා කියලා සමහර අය කියනවා. එහෙමයි. නේද? එහෙම තමයි ගොඩක් අය මේ විපාක දකින්නත් කැමති. එහෙමයි. නේද? එහෙමයි. ඒ කියන්නේ මේ පස්සට විපාක දෙනවා කියලා කියන එක ගැන දකින්න කැමති නේ මේ වෙලාවෙම ලැබෙනවා නම් හොඳයි. එහෙමයි. එහෙම තමයි කියන්නේ. නේද? එහෙමයි. ඔව් මගේ ඇස් පනා පිටම එහෙමයි. ඵල දෙන්න ඕන කියලා සමහර අය කියනවා. එහෙමයි. නේ? ඉතින් ආන්නේ වගේ සමහර අය කියනවා මේ ඵල දෙන්න වැඩි කාලයක් යන්නේ නේද? වැඩි කාලයක් යන්නේ මොන විපාක දෙයි කියලා හිතනවා. දැන් මේ කාලෙත් අපි කතා වෙනවා. එහෙමයි. කතා කරනවා දැන් මේ වගේ තත්ත්වයක් උදා වෙච්ච වෙලාවේ යම් කිසි විදියකින් සමාජයේ මුළු සමාජයේම සංසුන් කරනවා වෙනුවට නේ එහෙමයි. මුළු සමාජයක් සංසුන් කරනවා වෙනුවට දැන් අපි කියන්නේ ගොඩාක් වෙලාවට මේ යම් කිසි කැළඹීමක් ඇති කරපු පිරිසක් ඉන්නවනේ. කියන්නේ ඉස්මතු වෙලා මේක මේ වැරදි කරන අයට වැරදි කරපු අය එහෙම නැත්නම් මේ தත්ත්වයේ උදා වීමට ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් දුර්වල වෙන්න එහෙම නැත්නම් අස්ථාවර බවට පත් වෙන්න එහෙමයි. නේ ඒ විදිහට යම් කිසි විදියකින් ක්‍රියා කරපු අය ඍජුව හෝ වක්‍රව හරි ඔය කියන්නේ 74 ඉඳලා ආව කියලානේ කියන්නේ. එහෙමයි. නේද? ඉතින් ආන්නේ විදිහට මේ ඒ කාලේ ඉඳලාම ඒ 74ට ඉස්සලා තිබුණ නැද්ද මේ පැවතුනේ නැද්ද ලංකාව? එහෙමයි. ඊට කලින් නේද? ඊට කලින් ඉඳලත් පැවිදිලා තියෙනවා. ඉතින් එහෙමයි. කොහොම වුණත් ඒ අයත් වග කියන්න ඕනනේ. නේ? ඒ වග කියන අය අතරින් පින්නතුණි වග කියන අය අතරින් අපිට මේ අවුරුදු 74ක් එහෙම නැත්නම් ওই විදිහට වර්ෂ ගණන් කතා කරන්න බෑ. එහෙමයි. නේද? ධර්මානුකූලව කතා කරනවා නම් මේ සසර කවදද ආරම්භ වුනේ? නේ? සංසාරේ කොහෙන්ද ආරම්භ වුනේ? ඒ ආරම්භ කාලේ ඉඳලාම මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් යම් කිසි විදිහකින් පීඩා කරපු තත්ත්වයන් යටතේ තමයි එහෙමයි. අපිටත් මේ විදිහට විපාක භුක්ති විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ආහාර හිඟතාවේ නිසා දැන් අපේ දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් දේශනා කළා ආහාර දන් දුන්නාම නේද? ආහාර දන් දුන්නාම වස්ත්‍ර දන් දුන්නාම ඊළඟට යාන වාහන දන් දුන්නාම බෙහෙත් ඖෂධ වර්ග දන් දුන්නාම ඉතින් නොයෙකුත් විදිහේ අපි දානයන් අතර සියල්ලම දන් දුන්නොත් එහෙම අවශ්‍ය සියලුම දේවල් දන් දුන්නොත් එහෙම ඊට අනුරූප විපාක අපිට ලැබෙනවා කියලා. දැන් මේ කාලේ ඇත්තටම අර දන්සල් තියෙනවනේ නේ? එහෙමයි. දන්සල දැන් ඊ කාලෙත් එහෙමයි බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙත් ඊට අතීතයේ මේ ගොඩාක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ මේ හොඳ සමාජයේ යහපත් සමාජයේ දකින්න ලැබෙනවා කියලා කියන්නේ අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒව කව බොව නේ අන්න ඔය විදිහට එන්න කන්න බොන්න එහෙමයි කියන වචනේ තමයි අහන්න ලැබෙනවා කියලා කියන්නේ. එහෙමයි. දැන් ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ වෙනත් ඒවානේ. එහෙමයි. නේද? යන්න කන්න ලැබෙන්න එපා. නේද? බොන්න ලැබෙන්න එපා. අරක නැති වෙන්න මේක නැති වෙන්න කියලානේ කියන්නේ. එහෙමයි. මෙහෙම නැති වුණොත් හොඳයි කියලානේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙමයි. කියන්නේ එහෙමයි කරන්නේ එහෙමයි හිතන්නේ එහෙමයි නේ? එහෙමයි. ඉතින් ඒ හින්දා දැන් තියෙන අය කෙරෙහි නැති අය දක්වන තියෙන අය ආකල්ප නේ? එහෙමයි. හිතන සිතුවිලි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අපිට සතර බ්‍රහ්ම විහරණ තියෙනවනේ. නේද? දැන් බ්‍රහ්මයන්ට නම්
බ්‍රහ්මයන්ට නම් ඒ බ්‍රහ්මාභාවය ලැබෙනකොටම ඒ කරුණු හතරේ පිහිටනවා. එහෙමයි. ඒ ಗುಣධර්ම හතරේ පිහිටනවා. එහෙමයි. ඒ කියන්නේ බ්‍රහ්මයන් කියලා කියන්නේ. ඒ වගේම ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි කියලා කියනවනේ අපේ අම්මයි තාත්තයි දෙන්නා. එහෙමයි. නේද? අම්මයි තාත්තත් සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි කියලා කියනවා. එතකොට මේ මාතෘ සහ පිතෘ කියලා කියන ස්වභාවය ඒ විදිහටම පවත්වාගෙන යනාට තමයි ඒක තියෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට මව් ගුණ සලකන්නේ නැති නේ. එහෙමයි. අම්මෙක් විදියට හැසිරෙන්නේ නැති, තාත්තෙක් විදියට හැසිරෙන්නේ නැති අවස්ථාවක් තියෙනවනේ. එහෙමයි. මේ අවස්ථාවවලදී අපිට මුණ ගැහෙන්නේ නැහැනේ, අපිට දකින්න ලැබෙන්නේ නැහැනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එහෙමයි. නේද? එතකොට ඒ සතර බ්‍රහ්ම විහරණ ඉස්මතු වෙන අවස්ථා අපිට පේන්නේ නැහැනේ. එහෙමයි. අන්න ඒ වගේ මම මේ මතක් කරන්නේ පින්නතුනේ මේ සතර බ්‍රහ්ම විහරණ ඒ විහරණයන් මේ සතර විහරණයන් සමසේ පුරුදු කරන්න ඕන. සමසේ පුරුදු කරන්න ඕන. එහෙමයි. කෙනෙකුට මේ මෛත්‍රී වැඩි වෙලා අනිත් තුන නේද? අනිත් ගුණධර්ම තුන පහළට වැටුණොත් එහෙමයි. එතනක් තියෙන දුර්වලකම. එහෙමයි. එතනක් තියෙන දුර්වලකම. සමහර අයට කරුණාව තියෙනවා. මුදිතාව නැහැ. නේ? කරුණාව තියෙන හරියට මේ හිත උණු වෙලා යනවා. දැන් ඔය විදිහ හිත උණු වෙනයිනේ දැන් මේ ගොඩාක් දැන් උණු වෙලා එක තැනකට එකතු උනේ. එහෙමයි. නේද? එහෙමයි. කියන්නේ හරීම දේශපාලඥයෝ දේශපාලනය කරන්නේත් ඇත්තටම මේ රටට සේවයක් කරන්න කියලානේ ජනතාවට සේවයක් කරන්න හිතාගෙන ඉන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට එයාට කරුණාවක් තියෙනවනේ. එහෙමයි. ඒ වගේම තමයි දැන් මේ ඒ විදිහට අසාධාරණයට අයුක්තියට අසාධාරණයට කැමති නැති නේ සාධාරණයට යුක්තියට කැමති අයට කරුණාවක් තියෙනවා. එහෙමයි. ඒ කරුණාව තිබුණට හදයන් කම්පනං කරෝති इति කරුණා කියලා හදවත කම්පා වෙන සුළු ස්වභාවයටපත් වුණාට දැන් ඔන්න ගෑස් නැහැ. දැන් ඔන්න තෙල් නැහැ. දැන් ඔන්න ආහාර පාන නැහැ කියලා කෙනෙකුට දකින්නකොට මේ උණු වෙලා යනවා. නේද? උණු වෙලා යනවා. උණු වෙලාට ගියාට මොකද බලන්නේ උණු වෙන අය කොටසක් ඉන්නවා. ඒ කියන්නේ ඒකට පීඩාවටපත් වෙන කොටසක් ඉන්නවා. ඒ වගේම පීඩාවටපත් කරන කොටසක් තව වෙනම පේනවා. එහෙමයි. එහෙම පේනවනේ. එතකොට හිත පුරුදු කරලා නැහැ. නේද? හිත පුරුදු කරලා නැහැ. සතියෙන් යුක්තව, සිහියෙන් යුක්තව හිත පුරුදු කරලා නැහැ. අර දෙපිරිසම මිනිස්යෝ නේද? නේ? ඒ දෙපිරිසම මිනිස්යෝ නේද? ඒ දෙපිරිසම අනුකම්පා කළ යුතු අය නේද? දැන් අනුකම්පා කරන්න ඕනේ අර පීඩාවටපත් වෙච්ච කෙනා විතරක් කියලානේ දැන් සඳහන් වෙන්නේ. එහෙමයි. ගොඩක් අය හිතන්නේ නැහැ. එහෙම නෙවෙයි. අනුකම්පා කළ යුතු වෙන්නේ වරද තියෙන අයටත් අනුකම්පා කරන්න ඕනේ කියලා. නේ? ඒ නිසානේ බුදුරජාණන් වහන්සේට මහා කරුණිකයි කියලා කියන්නේ. එහෙමයි. සාමාන්‍ය ශාස්ත්‍රූ කෙනෙකුට වුණත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වුණත් පිළිහිටන කරුණාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට පිළිහිටියක් කියලා කියන්නේ. එහෙමයි. දැන් ඇත්තටම අනිකොත් ශාස්ත්‍රූන් වහන්සේලා ගැනත් සඳහන් වෙනවා මේ විදිහට. දැන් පුරාණේ වුණත් ඒ වගේම අපි ගත්තොත් එහෙම බයිබලයේ වුණත් නේ ඒ ශාස්ත්‍රූන් වහන්සේ මේ සියලු සත්ව ප්‍රජාව කෙරෙහිම කරුණාව දක්වපු මෛත්‍රියෙන් යුක්ත බව තමයි මේ සඳහන් වෙන්නේ. එහෙමයි. එහෙම තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ එතකොට. ඉතින් එතකොට බලනකොට ඒ ශ්‍රාවකයන් කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් යුක්ත අය තමයි ශාස්ත්‍රූන් වහන්සේලා කියලා කියන්නේ. එහෙමයි. ඒතර තමාත් අපි කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට නම් තමාගේ අතට පැමිණිච්ච නිවනනේ අතටපත් වෙච්ච නිවන අත්හැරලා
සියලු සත්වයෝ දුකින් මුදනවා කියලා කියන තැනට ආපු නිසා තමයි ඒ බෝධිසත්ව සිතවිල්ලෙන් යුක්තව තමයි පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න ඒක. ඉතින් එතකොට දැන් අපිට පේනවා සහන් දැන් මේ පෝලිං වල තාම දුෂ්කරව ජීවිතය ගත කරන අයට මේ වතුර ටිකක් හරි දීලා නේද? කැඳ ටිකක් හරි, සවු ටිකක් හරි, මේ කිරිබත් ටිකක් හරිනේ. එහෙමයි. මේ අපි දැක්කා මේ එක වෙළඳ මහත්මයෙක් මේ කොස් විකුණන වෙළඳ මහත්මයෙක් විකුණන්න ගෙන කොස් ටික එතනම තම්බලා එහෙමයි. තමන්ගේ අතින්ම බෙදනවා. එහෙමයි. නේ? බලන්නකො එතකොට කොච්චර මේ උසස් මානසිකත්වයක්ද කියලා. එහෙමයි. නේද? ඉතින් ආන්නේ වගේ දැන් ඔය අතරේ ඇත්තටම ඉන්නවා මේ ඔතනම ඉන්නවා ඊටාම දුෂ්ටව ක්‍රියා කරන අයත්. එහෙමයි. පෝලිං කඩාගෙන යන අය. එහෙමයි. නේද? ඊට පස්සේ ඒ ලැබෙන ගෑස් ටික හරි තෙල් ටික හරි වෙන විදිහකට එහෙමයි. මේ ඒ විදිහට වෙනත් මාර්ගයකින් අලෙවි කරලා එහෙමයි. මේ මුදල් හම්බ කරන අය. එහෙමයි. එහෙමත් තියෙනවා. ඉතින් ඒ නිසා කොහොම වුණත් ඔය මේ දුෂ්කර කාල සීමාව අවසන් වනතුරුනේ. දැන් එතකොට දැන් මේ අපි කියන්නේ සහන් මේ මෙහෙම කාලයක් අපි හිතුවේ නෑ එයි කියලා. එහෙම කියනවා. සමහර අය කියනවා මෙහෙම කාලයක් උදා කළේ මෙන්න මේ අය. මේ අය තමයි වග කියන්න ඕනේ මේ වගේ කාලයකට වග කියන්න ඕනේ. එහෙමයි. වගේ තත්ත්වයකට වග කියන්න ඕනේ පිරිසක් කියලා අපි කියනවා. ඉතින් එතකොට මේකට සාමාන්‍ය කාල විපත්ති කියලා කියනවා නේද? එහෙමයි. එතකොට ඍතු විපත්ති කියලා කියනවා. ඊළඟට නොසනකිල්ලෙන් සිද්ධ වෙච්ච දේවලුත් තියෙනවනේ. එහෙමයි. නේ? එතකොට කර්මයෙන්ම පමණක් නෙවෙයි ඒකට උපයෝගී වෙලා තියෙන එකට හේතු වෙලා තියෙන්නේ මේ ඒ විදිහට හැසිරීම රටාවල් වල තියෙන වෙනස්කම්. ඒ නිසා අන්න ඒ தත්ත්වයක් මේවැනි தත්ත්වයන් උදා කරන්න හේතු වෙනවා. එහෙමයි. ඒ නිසා අපරීක්ෂාකාරීව ඒ වගේම කාලය කළමනාකරණය කරගන්න නැතුව ඒ වගේම දැන් අපේ වගකිය යුතු නායකයෝ නම් නේ ආර්ථික වශයෙන්ද ආර්ථිකය මෙහෙවන පිරිස නේද? එහෙම මුදල් ඇමතිතුමාගේ ඉඳලා නේ ඊළඟට මහ බැංකුව අධිපතිතුමාගේ ඉඳලා එනවනේ පිරිසක් ඔය පාලනය කරන පිරිසක්. ඉතින් ඒ අය කල්පනා කරගෙන හිටියේ නෑ මෙන්න මෙච්චරක් තමයි අපි අතේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි වේදම් කරන්න ඕනේ කියලා ඒ විදිහට කල්පනා කරගෙන හිටියේ නෑ. ඒ වගේ තත්ත්වයක්. ඉතින් සමහරවිට කොරෝනා අවසන්ගේ තත්ත්වයක් තා ওই විදිහේ නොයෙකුත් විදිහේ ලොකු නොසිතූ විදිහට තමයි නොපැතූ විදිහට තමයි මේ කරුණු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් හොඳටම ආර්ථිකය පවතුනත් මේ ගුණධර්ම ටික මේ විදිහට පවත්වන්න ඕනේ. ආර්ථිකය පහළටම වැටුණත් එහෙමයි. මේ ගුණධර්ම ටික මේ විදිහට පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් කායික වශයෙන් පමණක් නෙවෙයි මානසික වශයෙන් පමණක් නෙවෙයි සසර උපදින ආත්මභාවයක් වාසාම පිට ඉන්න වෙන්නේ එහෙමයි. ඔය මේ විදිහටම පෝලිං වල තමයි. එහෙමයි. නේද? එහෙමයි. හැමදේම පෝලිං වල ඉඳලා තමයි ගන්න වෙන්නේ. එහෙමයි. දැන් හැම ගොඩක් වෙලාවට මේ ටික වැඩිපුර පිරිසක් එකතු වෙනකොට එකට කියනවා නම් පෝලිම කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් එතකොට ඒ පෝලිම හැදෙන්නේ මේ මොකක් නිසාද? ඒ Tamanට ලැබෙන දේ ෂණිකව ලැබෙන්නේ නැති නිසා. ෂණිකව ලැබුණා නම් පෝලිම් හැදෙන්නේ නැහැ. එහෙමයි. නේ? ඉතින් සුදුසු අවස්ථාවේදී සුදුසු වෙලාවේ සුදුසු ප්‍රමාණයට ලැබෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා නම් ප්‍රමාණයත් ඔකට බලපානවනේ. එහෙමයි. නේ? අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැත්නම් ඔන්න එතන පෝලිමක් හැදෙනවා. එහෙමයි. අන්න ඒ වගේ ආහාර පානද හැමදේම මේ වගේ තමයි. එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ධර්මයේ පවත්වා ගත යුතු වන. එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාවට අනුව හොඳ දේ වපුරන්න ඕනේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා. හැබැයි තවත් දෙයක් කල්පනා කරන්න ඕනේ.
අපි වපුරපු අස්සන් අපි වපුරපු බීජ වලට අනුව තමයි අපිට අස්සන්න ලැබෙන්නේ. මේ විදිහට ඒකත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් වපුරලා තියෙන මොනවා හරි. එහෙමයි. නේද? සමහරවල්ලාට වපුරලා තියෙන මොනවද කියලා දන්නෙත් නැහැ. එහෙමයි. දැන් දාන ගෙදරකට යනවා සහන්. එතන ගිහිල්ලා මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. එහෙමයි. ඕන වපුරලා තියෙන විදිය. එහෙමයි. නේද? එහෙමයි. බණ අහන්න ගිහිල්ලා අහගෙන ඉඳලා තියෙනවා. ඒතර වපුරුවේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙමයි. ඒතර මෙතන දාන ගියක්ද මෙතන මල ගියක්ද? එහෙමයි. නේද? මෙතන මේ ඒ හැසිරෙන්න ඕනේ තැන මොකද්ද? එහෙමයි. නේ ඒතර සතර සතිපට්ඨානය අනුව ගත්තොත් එහෙම මෙතන කය අනුව කොහොමද හසුරුවන්නේ? එහෙමයි. නේද? ඊළඟට වේදනාව අනුව හසුරුවන්නේ කොහොමද? සිත අනුව හසුරුවන්නේ කොහොමද? ධර්මයේ අනුව හසුරුවන්නේ කොහොමද කියලා කියන එක සතර සතිපට්ඨාන යුක්ත වුණාට පස්සේ තමයි හරියට වපුරන දේ මොනවද කියලා දැනගන්න දැකගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ දැක ගන්න ආකාරයෙන් ස්ථිර වශයෙන්ම දැනගෙන දැකගෙන වපුරන කෙනාට තමයි මේ ජීවිතේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න ආත්මභාවයන් ප්‍රමාණය අඩු කරගෙන නිවනට සමීප කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් යුක්ත වෙන්න ඕනේ, කරුණාවෙන් යුක්ත වෙන්න ඕනේ, දයාව, අනුකම්පාව ආදී ගුණධර්ම වලින් යුක්ත වන තරමට තමයි අපිට ඒ විදිහට මේ ඍෂින් වහන්සේලාට ඒ විදිහට ඍෂින් වහන්සේලා බලාපොරොත්තු වුණේ ඊළඟට නැවත ආත්මභාවයෙන් උපදවා ගැනීම නෙවෙයිනේ. එහෙමයි. නේද? එහෙම ආත්මභාවයෙන් උපදවා ගැනීම නෙවෙයි. ඍෂින් වහන්සේලා දන්නවා උපදින ආත්මභාවයක් පාසා මේ අසුරයන්ගෙන් කරදර වෙනවා කියලා. එහෙමයි. ඉපදුනොත් නේ අසුරයන්ගෙන් කරදර වෙන්නේ. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා ඍෂින් වහන්සේලා ඒ ධ්‍යාන උපසමාපත්තිය උපදවාගෙන ඒ ගුණ ධර්ම ටික ආරක්ෂා කරගත්තා වගේ, රැකගත්තා වගේ, උපදවා ගත්තා වගේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට උගන්වන්නේ හරියට දැනගෙන ඒ විදිහට පුණ්‍ය ඵල වපුරන්න කියලා. එතකොට තමයි අපිට පුණ්‍ය ඵල, කුසල් ඵල උපදවා ගන්න පුළුවන්කම ලැබෙන නිසා මේ පුණ්‍ය ඵල සහ මේ කුසල් ඵලත් අපේ හැම දිනාට මේ ජීවිතේම අස්වැන්න ලබා ගන්න. නේ? මේ ජීවිතේම සෝහාන් ඵලයෙන් අස්වැන්න ලබන්න. සහෘදාගාමි ඵලයෙන් ඵල ලබන්න. ඊළඟට අනාගාමි ඵලයෙන් ඵල ලබන්න. අරිහත් ඵලයෙන් ඵල ලබන්න මේ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙනම අදිෂ්ඨාන තබාගෙන. සාදු සාදු සාදු. සදහවතුනි, සංයුක්ත නිකායේ සුවීර වග්ගයේ සක්ක සංයුක්තයේ ඉසයෝ සමුද්දක සූත්‍ර දේශනාව අපේ දිවි මගට යහ ඕවදන් කියා දුන්නු මහා පාඩමක් බවට පත් වුණා. මේ ධර්මෝපදේශයන් අපේ ජීවිතවලට අනුගත කරගෙන දිවි මග යහපත් ලෙස, අර්ථාන්විත ලෙස වෙනස් කර ගනිමු. අද එම කේන්ද්‍රස්ථානයේ බවට පත් කර ගනිමු මේ දවස. ඉතින් සදැහැති ඔබ සියලු දෙනාටම බෞද්ධ නාලිකාවේ මේ ධර්ම sannivedanaya තුලින් ධර්මානුකූල දිවි පැවැත්මකට මංපෙත් විවර වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අපි බෞද්ධ නාලිකාව විදිහට මේ උතුම් ශාසනික සේවාව, ධර්ම sannivedana සේවාව දියත් කරනවා සේම මහා සුවිසල් ශාසනික සේවාවන් රසක්, සමාජීය මෙහෙවරයන් ගොන්නක් ඉෂ්ට සිද්ධ කරන බව ඔබ දන්නවා. ඒ අනුව මේ දවස්වල ඓතිහාසික පොළොන්නරුව කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේගේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු, කොත් කැරැල්ල නිර්මාණය කිරීමේ කටයුතු යහුසුලුව සිද්ධ වෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් හැකියාවක් ඇතනම් පමණක් ඔබේ දායකත්වය ඒ වෙනුවෙන් ලබා දෙන්න. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න මහේෂ් දල්විස් මහත්මයා අමතන්නට ඔබට පුළුවන්. දුරකථන අංකය 077 77 90 609 077 77 90 609. කාර්යාලීය දුරකථන අංකය 0114 942 607 0114 942 607. මෙසේ පින් වපුරමින් පින් පුරන්නට අපට මංපෙත් විවර කර දුන්නා වූ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ට මෙපින් අනුමෝදන් වේවා. එසේම ඒ මග යමින් ඒ සුවිසල් ශාසනික සමාජීය කටයුතු
නොපිරිහෙලා අධ්‍යතනය තුලත් ඉෂ්ට සිද්ධ කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ සියල්ල අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ලෝකෝත්තර පරිපූර්ණ නිවීම පිණිසම මෙපින් ධම් එක ලෙසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. එසේනම් අද දවසේදී අපි සජීව වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. යලි නවමු සූත්‍ර දේශනා පාඩම් මාලාවකින් අපි හමු වෙනවා මීළඟ දවසේදී. ඔබ සැමට තෙරුවන් සරණ වේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද